හොඳයි. එසේනම් අදත් සුපුරුදු පරිදි ඒ ආරාධනාවත් එක්ක අප සූදානම් වෙනවා අද දවස දහම් ගැටළු විසඳාලන මේ ධර්ම සාකච්ඡාමය පිළිසතර ආරම්භ කරන්නට අද විවේකී දවස ඉරිදා දවස අප විශ්වාස කරනවා බොහෝ පිරිසක් අප වටා මේ මොහොතේ එක් රොක් වනවායි කියන කාරණාව නිසා අපි ඔබට මතක් කරනවා ඔබගේ නිවසේ ඇති ඔබ තුල ඇති සමාජයේ ඇති මිතුරෙක් හෝ මිතුරියක් සතුව ඇති මොනෑම් ක්‍රමයකින් හෝ ඔබට විසඳා ගන්නට අවශ්‍ය කියලා ඔබේ හිතට පහළ වුණු ප්‍රශ්නයක් අපට පුළුවන්කමක් ලැබෙනවා මේ හරහා සාකච්ඡාවට බඳුන් කරන්නට. දහම් ගැටළු ස්වර්ණවාහිනී නම්බර 676 ගාලුපාර කොළඹ 3කින් ලිපිනයෙන් ඔබට ඒ ගැටලුව අපට බොහොම සංක්ෂිප්තව බොහොම කෙටියෙන් සරල වචනෙන් කිව්වොත් ලියාවන්නට පුළුවන්. එනිසාවෙන් අප ඒ කාරණාවත් මතක් කරගෙන සූදානම් වෙනවා. එසේනම් හිතවතුනි පින්වතුනි අපගේ මේ දහම් ගැටළු විසඳාලන ධර්ම සාකච්ඡාමය පිළිසඳර ආරම්භ කරන්නට අදත් අපගේ ගෞරවනීය ආරාධනාව පරිදි වැඩම කරන්නට යෙදෙන්නේ ශාස්ත්‍රපති පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හැමතුනේ අදත් පිළිගන්න ලබනවා බොහොම පාදාභිවන්දනින් යුතුව. අපේ හැමතුනේ මේ අප යොමු වෙනවා මේ නිවස්වල තිබෙන බොහෝ සමාජයේ බොහෝ තැන්වල තිබෙනා වූ ප්‍රශ්නයකට අපට දැනෙනවා විවිධ පුවත්පත් විවිධ තැන්වල මේ සඳහා උත්තර හොයමින් යන බොහෝ මව්වරුන් නැත්නම් අපේ ආදරණීය බිරින්දෑවරුන් සිටිනවා. ඔවුන්ට මම හිතන්නේ පොදු ප්‍රශ්නයක් වේවි. මේ වසන්ති මහත්මිය අපිට යොමු කරන්නේ කොයි සෞවිධ සිට කියලා හරියට සඳහන් කරන්න විදිහක් නැහැ. අපේ හැමතුනේ ප්‍රශ්න මේකයි. තාම කෙටියෙන් ලියමි කියලා එතුමිය සඳහන් කරනවා. අපේ හැමතුනේ එතුමිය සඳහන් කරනවා මා විවාහ වී වසර 27ක් ගත වෙනවා. තමන්ගේ විවාහක පුරුෂයා පිළිබඳව සඳහන් කරනවා. ඔහු බොරුව දුරාචාරයේ යෙදෙන කෙනෙක්. ඔහුව සුවගට ගැනීමට මා ලොකු උත්සාහක යෙදෙනවා. මේ නිසා මා ලොකු මානසික පීඩනයකට පත්ව සිටිනවා. මානසික පීඩනයට මේ වන විට මම ප්‍රතිකාර ගන්නවා. අවසානයේ අපේ හැමදෙන්නේ ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. එකින් එක ඇහුවොත් මෙවන් පුද්ගලෙක් මාහට හමු උනේ මා කුමන අකුසල කර්මයක් කළ නිසාද? මේන් මිදීමට කුමන කුසල කර්ම කළ යුතුද? තෙවැනි ප්‍රශ්නත් අපේ හැමදෙරු වැදගත් වෙනවා කියලා මා විශ්වාස කරනවා. ඔහුට මේන් මිදීමට නොහැකි කුමන අකුසල කර්මයක් නිසාද කියලා විසදා දෙන්නට කියලා ඉල්ලනවා අපේ හැමදෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ මෙවන් පුද්ගලෙක් මාහට හමුුනේ මා කුමන අකුසල කර්මයක් කළ නිසාද කියලා විමසනවා. අවසරයි අපේ හැමදෙන්නේ. ඔව් චන්දන පළමුවෙන්ම ඔබටත් අද දවසේ නරඹන සැමටත් සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. චන්දන දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු මේ මහත්මනිය විවාහ වෙලා අවුරුදු 27ක් පමණ කාලයක් ගත වෙනවා. ඒ කාල සීමාව තුළ ඉඳලම ওই ප්‍රශ්නෙත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මට උපකල්පනයක් කරන්න පුළුවන්. විවාහ වෙන කොටත් ඔය ස්වභාවය යා තුළ තියෙන්නේ නැති ඔය කියන බේබදු ස්වභාවය. එහෙනම් එතෙන්දී මට කලින්ම කියන්න වෙන්නේ සිලෙක්ෂන් එකේ පොඩි වරදක් තිබිලා තියෙනවා. තෝරාගැනීම. එවන් බේබදු කෙනෙක් ඇයි තෝරගත්තේ කියන එක. අර ආදරේ මොකද්ද අන්දද මොකද එකක් කතාවක් තියෙනවා නේද? අන්දයි. ඉතින් ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. එතකොට ආදරේ හිතුනට පස්සේ අර ඔක්කොම වැරදි අඩුපාඩු පස්සේ හදා ගන්න පුළුවන් විවාහ වුණාට පස්සේ හදා ගන්න පුළුවන් කියන ආකල්පයක් එනවනේ. ඔන්න ඕක නම් වෙන්නෙම නැති වැඩක්. පස්සේ තමයි හදා ගන්න පුළුවන් නෙවෙයි පස්සේ පසුතැවිලි වෙන්න පුළුවන්. ඒක තමයි මූලික දේ. ඉතින් ගොඩාක් අයට ඔය විදිහේ කනගාටුදායක ඛේදනීය ඉරණම් වලට ගොදුරු වෙන්නට සිදුවෙන බව අපිට බොහොම දැනෙන හැඟෙන තොරතුරු වලින් පේනවා. ඉතින් ඒ නිසා මෙතන එවන් කෙනෙක් තෝරා ගැනීමේ වරද ඔබ පළමුවෙන්ම පිළිගත යුතුයි. නැත්නම් ඔබටත් නිවැරදි වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ කාරණාව තමයි ඒ වාගේ කෙනෙක් ලැබෙන්න තරම් අකුසලයක් කරලා තියනවද කියන එක. මං හිතන්නේ ඔව් ඒක මේ ගිය ආත්මවල 1000 මේ ජටගිය දවස බරණැස් නුවර රජුරු කාලේ කරපු වරදක් නෙවෙයි. මේ භවයේම කරපු වරදක්. මේ භවයේම කරපු මේ දුර්වලකමක විපාකයක් තමයි ඔබ ඔය දැන් විඳවනවා වෙන්නේ. ඊළඟට ඒ පුද්ගලයාට දැන් ඔබ පුළුවන් තරම් කල්යාණ මිත්‍රත්වයෙන් සැලකීම තමයි කළ යුතු වන්නේ. ඉතින් අයින් වෙන්නත් බැරි නම් පුළුවන් තරම් ඔබගේ ಗುಣධර්ම දියුණු කරගෙන ඉවසීමේ ಗುಣධර්ම දියුණු කරගෙන පුළුවන් තරම් ඔබ හොඳ වෙන්න බලන්න. චන්දන බුදුරජාණන් වහන්සේගේ බොහොම වටිනා ඉගැන්වීමක් තියෙනවා දුක්ඛෝප නිස්සාය සද්ධා කියලා. ශ්‍රද්ධාව හටගන්නේ දුක මුල් කරගෙන කියලා. දැන් මෙහෙම බලන්න කාට හරි දුකෙන් නිදහස් වෙන්න හිතෙනවා.
දුකෙන් නිදහස් වෙන්න හිතෙන්නේම දුකක් දැනෙනකොටනේ නේද? බඩගින්න දැනෙන මනුස්සයරනේ බත් කන්න මොන හරි කන්න හිතෙන්නේ කුසු පුරව ගන්න හිතෙන්නේ. ඒ වගේ දුකෙන් නිදහස් වෙන්න හිතෙන්නේ දුක දැනෙනකොට. දැන් ඔබ හිතනවද චන්දන කිසා ගෝතමී බුදුහාමුදුරුවෝ හොයාගෙන යයි කියලා බැරි වෙලාවත් පුතා නොමරුණා නම් එහෙමයි නේද? පටාචාරාව බුදුහාමුදුරුවෝ හොයාගෙන යයිද තමන්ගේ දරුවෝ ටිකයි මහත්තයයි නැතිව තිබ්බනම් ගේ ගිනි ගන්න නැතුව තිබුණා නම් යයිද? නෑ. ඒ අය බුදුන් සොයා ගියේම දුකෙන් මිදීමේ අදහසෙන්. මොකද දුක දැනෙන නිසා. ඔබටත් දැන් අන්න ඒ දුක දැනෙනවා නම් ඒ දුකෙන් මිදෙන මාවත හොයාගෙන පුළුවන් තරම් ධහමට සමීප වෙන්න උත්සාහවත් වෙන්න. ඊළඟ කාරණාව තමයි චන්දන මේ මහත්මයා මෙවන් දේවල් වලට ඇබ්බැහි වෙන ප්‍රධානම හේතුව තමයි පොඩි කාලේ ඉඳලා එහෙම නැත්නම් තරුණ කාලේ ඉඳලා යාට හොඳ කල්යාණ මිත්‍රයෝ ඉඳලා නැතිකම. හොඳ හැබැයි කල්යාණ මිත්‍රයෙක් හිටියනම් කවදාවත් චන්දන කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන කෙනා දුරාචාරයට ඇදලා දාන්නේ නැහැ. වරද දුටු තැනදීම සමහර වෙලාවට සැරින් හරි නිග්ගයිහවාදීන් මේධාවෙන් කියලා සඳහන් නිග්‍රහ කළා බැනලා හරි කනමිරිකලා හරි ඒකෙන් ඇදලා ගන්නවා. ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. අනේ හිත තලන්න හොඳ නෑ පවුනේ පස්සේ හදා ගන්න පුළුවන් කියන ඔය ඕනවට වැඩි අනුකම්පා සහගත වීම කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා බලනවා මම මෙතෙන්දී තදට හිඳලා හරි මේ මිනිස්සයා සංසාරයට වැටෙන්න තියෙන මේ මහා කේදනීය ඉරණමින් ගොඩ ගන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කරනවා. ඉතින් එහෙම කල්යාණ මිත්‍රත්වයේ නැමැතිකම තමයි මෙයාට මේ හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඔක්කොම එකතු වෙන්න ඇත්තේ ඒ හා සමාන යාළුවෝ. එකතු වෙනවා කියන වචනෙට දැන් ඔය වගේ යාළුවෝ එකතු වෙනවා කියන වචනෙට තියෙනවනේ ඉංග්‍රීසි අකුණු SCT කියලා වචනයක් නේ. අන්න එහෙම වෙන්නේම චන්දන ඔය වාගේ පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා. ඉතින් පුළුවන් තරම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඉඩ ලබලා දෙන්න. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ටික එක සැරේටම අමාරු වෙන්න පුළුවන් ඇඳුමක් අනිත් පැත්ත ගන්නවා වගේ අමාරු වෙන්න පුළුවන් සම්පූර්ණ පුද්ගලයෙක් මේ හොඳ පැත්තට ගන්නවා කියන එක. අනුපිළිවෙලින් ටිකෙන් ටික ඔබේ උත්සාහය කැපවීම මත ඔබේ මෛත්‍රී ගුණය දිනු කරගෙන ඉවසීමේ ගුණය දිනු කරගෙන ඔබත් බොහෝම හොඳ සදාචාර සම්පන්න ජීවත් වෙන්න උත්සාහවත් වෙන ගමනේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා දීම තුළ මේ වැරදි මාවතේ මුදවා ගන්නට ඔබට උත්සාහයක් දරන්න පුළුවන්. එහෙමයි. අවසරයි අපේ හැමදෙරනේ. මම හිතන්නේ ඔබට නිසියාකාර වැටහීමක් ලැබෙන්න ඇත කියලා අප විශ්වාස කරනවා. සූදානම් වෙනවා දුරකථන ඇමතුමකට සම්බන්ධ වන්නට 2599යි 132කින් අප සූදානම් වෙනවා බදුරලි ප්‍රදේශයේ සිට අපට කතා කරන චන්ද්‍රපාල මහත්මයාව සම්බන්ධ කරගන්න. ආයිබන් සුබ දැසනක ඔබතුමාට. ආයිබන්. ඔව් චන්ද්‍රපාල මහත්මයා අපට යොමු කරන්න ප්‍රශ්නය ස්වාමීන් වහන්සේට. අවසරයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේකයි. අතීතයේ නම් මම අහලා දැකලා තියෙන ආකාරයට පොත්පත් වලින් එන පන්සල් ආදී සිද්ධාර්ථ නවකම් ඉදිකිරීම ආදී සියල්ල කරේ සදාව දායකවෝ ඒකම සිටුවරු රජවරු වගේ ඒ කාලේ හිටපු දහමට ලැබි පිරිස්. දැන් අද වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා දායකයෙක් කියන පිටට වයිදා කරේ. අද වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා මේක දැන් අද භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ඒ නවකම් ඉදිකිරීම පන්සල් විහාරවල ආදී දේවස්ථාන පවා දේවල් පවා ඒ ස්ථානවලදී මේ භික්ෂුන් වහන්සේලාගේම දියත් වීමෙන් සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මේක අපේ දායකවන්ගේ යම්කිසි අඩුපාඩුවක් විශේෂයෙන් බෞද්ධයින්ගේ යම්කිසි අඩුපාඩුවක්ද එහෙම නැත්නම් මේක සිදුවිය යුක්තක්ද එහෙමත් නැත්නම් මේක අපි හදාගත යුක්තක්ද කියලා දැන ගැනීම සඳහායි ලෝකවාසී බෞද්ධයෝ වෙනුවෙන් ඔබ වහන්සේගෙන් මේ ගෞරවණීය ඉල්ලීම කරන්නේ. පෙරවන් සරණයි. හොඳයි චන්ද්‍රපාල මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමා මේ අපිව ටිකක් වෙන මානයකට ගෙනියනවා. මම හිතන්නේ පොදුවේ අහන්න ඕන ප්‍රශ්නයක් එතුමා විමසන්නේ අපේ හැමදෙරනේ. ඒ ප්‍රශ්නේ කොහොමද අපි විග්‍රහ කරන්නේ අපේ හැමදෙරනේ? ඔව් මම හිතන්නේ චන්දනේ එතුමා බොහොම කාරුණික හැඟීමක් පෙරදරි කරගෙන තමයි ප්‍රශ්නේ යොමු කළේ. එහෙමයි. මේ කිසිම කෙනෙකුට හිත රිදෙන්නේ නැති වෙන විදිහට මට හිතෙන්නේ මට දැනුණ හැඟුණ ස්වභාවය. චන්දන මේ මෙහෙම එකක් තියෙනවා. දැන් හාමුදුරුවරු සහ දායකයෝ කියලා දෙපිරිසක් ඉන්නවනේ. එහෙමයි.
ඒ හාමුදුරුවරුයි දායකයෝයි දෙගොල්ලම හදන්න ඕන ಜಾති දෙකක් තියෙනවා. හාමුදුරුවරු හදන්න ඕන సంతාන. දායකයෝ හදන්න ඕන ස්ථාන. දැන් ගොඩක් වෙලාවට දායකයෝ సంతාන හදාගන්නදී හාමුදුරු ස්ථාන හදන්න යනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන අවුල. එහෙම උනේ ඇයි? එහෙම උනේ දායකයන් විසින් බොහෝ වෙලාවට අර ස්ථාන හදන්නට නොපෙළඹවීම සහ හාමුදුරුවන් විසින් సంతාන හදන්නට නොපෙළඹවීම. ඒ කියන්නේ තමන්ගේ කාර්යභාරය නිසි ලෙසින් අවබෝධ කරගත්තේ නැතිකම තමයි මේ විපර්යාසයට මුල වෙලා තියෙන්නේ. ඉතින් මට මතකයි මේ වෙලාවේදී මම ওই වචන දෙක පාවිච්චි කළෙත් බම්බලපිටිය වජිරාරාමාධිපති වැඩ සිටි පොතිවදාල පැලෑනි සිරි වජිරඥාන මහානායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ තමයි චන්දන ගුවන්විදුලියෙන් පළවෙනි වතාවට ධර්මදේශනාව කරපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ඒ දවස්වල ඉතාම ඉහළ ජනප්‍රියත්වයක් ලැබිලා තිබුණේ ධර්මදේශකයෙක් විදිහට. ඉතින් මහා විශාල පිරිස් එනවලු දැන් මේ හාමුදුරු බලන්න. එක මුදලාලි කෙනෙක් ඇවිල්ලා ඉවර වෙලා හාමුදුරුවෝ පන්සලට හිතලා තියෙන. ඉතින් හොඳ ලස්සන මේ මාලිගාවක් වගේ පන්සලක් ඇති කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මුදලාලි ඇවිල්ලා බලනකොට කිසිම මෙහෙම භෞතිකාංශයේ මේ කැපී පෙනෙන දියුණුවක් නැහැලු පන්සලේ. ඉතින් නායක හාමුදුරුවෝ ගාවට කිව්වා කෝ නායක හාමුදුරුවෝ ස්ථානේ කිසි දියුණුවක් නැහැ නේ කියලා කිව්වලු. එතකොට මහානායක හාමුදුරුවෝ මහත්තයෝ මම මෙච්චර කල් හැදුවේ ස්ථානනේ సంతානේ කියලා කිව්වා. ඉතින් අන්න ඒක තමයි හාමුදුරු කෙනෙකුගේ කාර්යභාරය වෙන්න ඕනේ. ඉතින් හාමුදුරු චන්දන මිනිස්සුන්ගේ సంతානේ හැදුවම දායකයෝ ස්වභාවයෙන්ම ස්ථානේ හදනවා. ඒක තමයි මූලික ලක්ෂණය. හැබැයි සමහර දායකයෝ ඉන්න කොච්චර సంతාන හැදුවත් හාමුදුරු දායකයෝ ස්ථාන හදන්න පෙළඹෙන්නේ නැහැ. දායකයෝ ඔය කීයක් හරි මුදලක් එකතු කරන වෙලාවට පරිත්‍යාග කරලා අහක බලාගෙන ඉන්නවා මිසක් එහෙම නැත්නම් මාසෙකට සැරයක් දානෙ දෙනවා මිසක් එහෙම නැත්නම් පොයේ දවසට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඊළඟ පොයේ වෙනකම් පන්සලට එන්න නැතුව ඉන්නවා මිසක් එහෙම කැපවීමෙන් මේක අපේ පන්සල මේක අපේ ස්ථානය අපි හොඳට රැක ගන්න ඕන පෝෂණය කරන්න ඕන කියන හැඟීමෙන් කටයුතු කරන අය අඩු වෙනවා. ඉතින් හාමුදුරුවරුන්ටත් බලාම අහක බලාගෙන ඉන්න බෑනේ මේ පන්සල ගරා වැටලා තියෙද්දි දායකයන්ට අදාළ කරන ඉඩ පහසුකම් නැතිව තියෙද්දි පන්සල කිලිටි වෙලා ජරා වාස වෙලා යද්දි సంతාන හදනවා කියලා ඉවර වෙලාම ඉතින් ඒ ස්ථානේ එහෙම දුර්වල වෙලා අපිරිසිදු වෙලා යන්න දෙන්න ඉඩ බැහැනේ හාමුදුරන්ට. ඉතින් හාමුදුරුවෝ ඒ සඳහා අවශ්‍ය කරන කැපවීම මහන්සි වීම කරන්න වෙනවා. ඉතින් එහෙම වෙන්නේ දායකයනුත් තමන්ගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරන්නේ නැති නිසා. ඉතින් දායකයන්ත් හොඳට කල්පනා කළානේ අපේ හාමුදුරුවෝ පැවිදි වුණේ විශාල බලාපොරොත්තුවක් ඇති උන්වහන්සේගේ ඉලක්කය කරා යන්න අපි උදව් කරන්න ඕන උන්වහන්සේට. උන්වහන්සේ අපිට කොච්චරනම් ධර්මයෙන් උපදෙස් දෙනවද ධර්මයෙන් මඟ පෙන්වනවද. ඒ නිසා අපි මුල් වෙලා මේ වැඩ ටික කරලා දෙන්න ඕන කියන හැඟීම ඇතිව කටයුතු කළොත් අපි බලාපොරොත්තු වෙන ඒ උදාර සමාජය අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙම නැත්නම් අර විදිහට යම් යම් ආකාරයෙන් නොගැලපෙන වැඩ කරන අවස්ථාවන් තියෙනවා. අපි දැකලා තියෙනවා පාරවල් වල ලවුඩ් ස්පීකර්ස් බැඳගෙන හාමුදුරුවෝ ආධාරයක සම්මාදන් එකතු කර එහෙම යන අවස්ථාවල් අපි ඕනතරම් දැකලා තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාත් ඒ වායේ තියෙන ගැළපෙනකම කෙතෙක් දුරටද කියලා කල්පනා කරලා විමසලා බලලා තමන්ගේ ගෞරවය රැකෙන විදියට හැසිරීම වඩාත්ම යෝග්‍ය වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් ගිහීන මුප කරොන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේ සංපච්චුපකාරකම්. නිරන්තරයෙන්ම මේ සිව්පසයේ නැප උපස්ථාන කරන්නා වූ ගිහියන්ට කරෝත ධම්ම දානේන නිච්ඡම් පච්චුපකාරකම්. ධර්ම දානයෙන් සංග්‍රහ කරන්න ප්‍රත්‍යපකාර වශයෙන් කියන එක. ඉතින් ධර්ම දානයේ ප්‍රතිලාභ ලබන දායකයෝ හාමුදුරුවන්ට අවශ්‍ය කරන පහසුකම් සපයා දීම තමන්ගේ වගකීමක් හැටියට තේරුම් ගත්තොත් මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගන්න පුළුවන්. එහෙමයි. අවසරයි අපේ හැමතුනේ. පැලෑනි සිරි වජිරඥාම මහතෙරුන් වහන්සේ පිළිබඳව සිහිපත් කළ නිසාවෙන්ම මටත් කල්පනා වුණා. ඒ වගේම තමයි පූජ්‍යපාද මඩිහේ පඤ්ඤාසී මහානායක හමුදුරු නැත්නම් මහතෙරුන් වහන්සේ ඇතුළු ප්‍රධාන කොටගත් ඒ ගුරුකුලයන් සමග මම හිතන්නේ ගැවසීමෙන් තමයි අපේ පින්වත් අතලල චන්දකිත ස්වාමීන් වහන්සේත් මේ
සන්තහන හදන්නේ ස්ථාන වෙනුවට සන්තහන හදන්නේ නිසාවෙන් විශේෂයෙන්ම මම මීට පෙරත් එක් අවස්ථාවක සඳහන් කරන්නට යෙදුණා තමයි ධර්මදර විනයදර කියලා නමක් මීට කලින් භික්ෂුන් වහන්සේලාට අප නම් තිබ්බා. අපට එය අද නම් කළ හැක්කේ කෙසේද කියන කාරණාව ගිහියන් වශයෙන් දැනෙද්දී මට වගේ පින්වත් ස්වාමීන් වහන්සේ පිළිබඳව එසේ සඳහන් කරන්න හැකියාවක් ලැබෙනවා. එය අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් මට ලැබුණා වූ දායාදයක් නිසා වෙන්නේ නොවේ. උන්වහන්සේ මේ මහා සමාජයේ නිවැරදි කරන්නට ගන්න මේ උත්සාහයම ඔබට ඊටාම ප්‍රායෝගිකව ගන්නා කල මම හිතන්නේ ඒකට අවශ්‍ය කරන පිළිතුරු ලැබිලා තියෙනවා. ඒ නිසාවෙන් අප විශ්වාස කරනවා මේ සන්තහන හදන කාර්යයේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දිනින් දින දවසින් දවස ඉදිරියට ගමන් කරලා මම හිතන්නේ අපේ රට විතේරවාදී බුදුදහම මුල් බැසගත් රාජ්‍යයක් රටක් නිසාවෙන් එහි නිවැරදි දහම දැනගත කරන්නට මම හිතන්නේ බොහෝ දුරට සමාජමය කාර්යයක් කරන්නට උන්වහන්සේ තවත් ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසාවෙන් බොහොම කල්යාණ මිත්‍රයින් අපිට ආශ්‍රය කරන්න ලැබෙද්දී අපි ඥානවතී මහත්මියත් අපට මුණ ගැසෙනවා. ආයුබෝවන් සුබෝදසනක ඔබතුමියට. අයිබෝන්. ඔව්. ප්‍රශ්නය යොමු කරන්න. මේකයි මේ මට අහගන්න ඕන සහම්දරන්සන්ගේ මේ අපේ දුව ගෙදර තිබිච්ච මායක පොඩි තරහ වෙලා එයාගේ ප්‍රශ්නයකට කතා කරන්න ගිහිල්ලා බුදු පිළිමේත් පොලේ ගහලා ගෙදර බඩු මුට්ටුත් පොලේ ගහලා සීවලී හාමුදුරන්ගෙත් ෆොටෝ එක පොලේ දාලා රට යනවා කියලා ගියා මිසක් ආරංචියක් නැහැ තාම. එයාට කරදරයක්ද කියලා අහගන්නයි මට ඕනේ. ඒකෙන් එයාට මොනාරි ප්‍රශ්නයක් වෙයිද කියලා. හොඳයි. ඥානවති මහත්මිය අපිට ප්‍රශ්නේ පැහැදිලි. මම හිතන්නේ බොහොම ස්තුතියි අපිට කතා කළාට. මම හිතන්නේ බුදු පිළිම පොළවේ ගැසීම සහ ආදී වශයෙන් විවිධ කාරණා ටිකක් කරමින් තමයි අය ගිහිලා තියෙන්නේ කියන කාරණාව කියන්න අපි හැමෝටම කොහොමද ඒක තමයි චන්දන මේ මට එතනදී හැඟුණේ මේ අම්මා කෙනෙක්ගේ සෙනෙහසනේ. ඒක තමයි. හැබැයි දැන් බලන්න බුදු පිළිම පොලේ ගහලා සීවලි හාමුදුරන්ගේ පින්තූර පොලේ ගහලා අම්මටත් කරදර කරලා ගිහිපු එක්කෙනාට අනේ කරදරයක්ද දැන් කොහෙද ඉන්නේ කියලා අම්මා තමයි පශ්චාත්තාප. ඒ දුව තාම හොයලා නැහැ අම්මා ගැන. දුව හොයලා බලලා නැහැ. අම්මා මේ දරුවා කෙරෙහි දක්වන සෙනෙහස තමයි එතනින් වඩාත්ම ඉස්මතු වෙලා ඉන්නේ. ඉතින් ඒ අම්මගේ ගුණය ඉස්මතු වෙන ගමනේම ඒ දුව කරපු ක්‍රියාව නම් කිසිසේත්ම අපට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදු පිළිම විතරක් නෙවෙයි චන්දන. ඕනම ආගමික නායකයෙකුගේ පින්තූරයක් පිළිමයක් එහෙම පොළවේ ගහන්න තරම් රෞද්‍ර සිතක් තරුණු සිතක් ගොඩනගා ගන්නවා කියන්නේ නේ මොනතරම් ද්වේෂ සහගත ක්‍රියාවක්ද ඒක. ඉතින් ඒක ඊටාම භයානක තත්වයක්. ඒ නිසා ඔබ අවධාරණයෙන් මතක තියාගත යුතු දෙයක් තමයි කිසිම ආගමික සංකේතයක් එහෙම ද්වේෂ සහගතව විනාශ කරන්න යන්න එපා. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මම මේ සඳහන් කරන්නේ බුදුහාමුදුරන්ගේ බුදු පිළිම ධර්මචක්‍ර බෝධීන් වහන්සේලා ඒ වාගේ දේවල් ගැන පමණක් නෙවෙයි. මා ඔබට අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ක්‍රිස්තියානි ආගමේ තියෙන ආගමික සංකේත තියෙනවා. ඒවා අනවශ්‍ය විදිහට කිසිම හේතුවක් නිසා විනාශ කරලා දාන්න යන්න එපා. මතවාද විදිහට යම් කිසි අවස්ථාවකදී පරාජය කළ යුතු දේවල් තියෙනවා. භෞතික වස්තුන්ට හිංසා කරලා කඩලා විනාශ කරලා දාන එක කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඊළඟට Hindu ආගමික සංකේත තියෙනවා, පිළිම තියෙනවා. ඒවා කඩලා පුච්චලා විනාශ කරන්න යන්න එපා. ඊළඟට සමහර මේ බෞද්ධ පොත්පත් පවා දැන් සමහර ආගම් තියෙනවා චන්දන. ඒ ආගම වැළඳ ගැනීමේදී බුදුහාමුදුරන්ගේ පිළිම කුඩු කරන්න ඕන, බෞද්ධ පොත් පුච්චලා දාන්න ඕන. ඒක හරියම ම්ලේච්ඡත්වයක්. ඒක මේ සීලාචාර සමාජයක් විසින් ගොඩනගනු ලබන සංකල්පයක් නෙවෙයි. ඔබට එහෙම කවුරු හරි කෙනෙක් එහෙම කරන්නේ කියලා යෝජනා කරද්දිම ඔබ කල්පනා කරන්න කෙතෙක් දුරට ඒ ආගම සීලාචාරද කියලා. සදාචාරාත්මකද? ඒකේ කිසිම සදාචාරයක් නැහැනේ. ඒක කිසිම මානුෂීය හැඟීමක් නැහැ. ඒකේ තෙතමනයක් නැහැ, ලගන්නා ස්වභාවයක් නැහැ, කරුණා මෛත්‍රියක් නැහැ. ඉතින් එහෙම එකක්ද මම මේ අනුගමනය කරන්න පෙළඹෙන්නේ කියන එක ඔබ කල්ැතුවම හිතලා බලන්න. ඉතින් එහෙම ද්වේෂ සහගත ක්‍රියාවන්ට බුදුදහමෙන් කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් බුදු පිළිම කුඩු කරනවා කියන එක චන්දන ඉස්සර කාලේ විදිහට නම් ආනන්තරීය පාප කර්මයක් හා සමාන කර්මයක් හැටියට හඳුන්වලා තියෙනවා.
ඔබ දන්නවනේ ආනන්තරීය පාප කර්ම 5ක් තියෙනවනේ. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමක් මැරීම, බුදුන්ගේ ශරීරයේ ලේසලවීම සහ ඊට පස්සේ සංඝ භේදය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසලවීම කියන මෙන්න මේ ගණයට දාලා පැරණි මේ ධර්ම ග්‍රන්ථවල උගන්වනවා කවුරු හරි කෙනෙක් ද්වේෂ සහගතව නරක සිතින් බෝගස් කපල දානවා නම්, චෛත්‍ය කඩලා විනාශ කරලා දානවා නම්, බුදු පිළිම ආදී විනාශ කරලා දානවා නම් ඒක අනන්තරීය පාප කර්මය හා සමාන බරපතල පාප කර්මයක්. ඉතින් ඒ වාගේ දේවල් කරන එක ඊටාම වැරදි. වා ditta ධම්ම වේදිනී විපාක සැකසෙන්නත් පුළුවන්. ඊළඟට සංසාරේ මොනියම් අවස්ථාවකදී හරි ඒවයි විපාක තියෙනවා. දැන් අපි දකිනවා චන්දන දඹදිව ගියාම, ඉන්දියාවේ ගියාම බලන්න ඔය බුද්ධ ගයාව ළඟ ඊළඟට අර දුර්ගේශ්වරි කඳුවැලේ අත්පා ඇඹරිලා ගිහිපු ආබාධි තත්ත්වයට පත් වෙච්ච බොහොම අවාසනාවන්ත චරිත අපිට දකින්න ලැබෙන මිනිස්සු. ඒ ඔයව කඩලා විනාශ කරපු අය තමයි. වෙන කවුරුවත් නෙවෙයි. ඒවයි විපාක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා පවට පුළුවන් තරම් බය වෙලා මේ වගේ අහිංසක අම්මල තාත්තලාගේ හිත්වලට වද දෙන්නේ නැතුව පුළුවන් තරම් ඔබ ලබාගත මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහවත් වෙන්න කියලා අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. එහෙමයි. එහෙනම් අපි හැමෝටම ඉතාම ප්‍රායෝගික ප්‍රශ්නයක් මම හිතන්නේ මේ එහිදී යම් ආගමික සංකේතයක් බිඳ දමනවා සේම යම් භෞතික සංකේතයක් හෝ යම් කිසි දෙයක් කඩා බිඳ දනවාට වඩා ඇතැම් විට ඒ දියණිය යන්නේ මවගේ හිත කඩ දාලා. ඒ මවගේ හිත කඩා දාලා ගිය දියණියට මවගේ හිත හදන්නට නැවත ආපස්සට හැරෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි ආදරණීය මාතාව තමන්ගේ දියණිය හොයනවා. මම හිතන්නේ මෙවන් වූ දේවල් සමාජයේ ඕනෑ තරම් අපට මුණ ගැහෙනවා. විශේෂයෙන්ම කටුගස්තොට ප්‍රදේශයේ අවුරුදු 17ක දැරිවියක් දියණියක් එය ඉගෙන ගන්න අවුරුදු 18 තමාගේ පෙම්වතා සමග තමන්ගේ මිත්තණිය මරා දාන්නට කටයුතු කරනවා. මේ ඇත්ත. ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ අවුරුදු 20ක සහ 21ක තරුණ දූවරුන් දෙදෙනෙක් සියදිවි නසා ගන්නවා දෙමාපියන්ට ලිපි ලියලා තියලා. මම හිතන්නේ අදත් තමන්ගේ සියදිවි නසා ගන්නට හෝ තමන්ගේ මවගේ හෝ පියාගේ හිත බිඳලා දාලා නිවසින් යන්නට නැත්නම් හිත බිඳලා දාන්නට සැලසුම් කරමින් කෙනෙක් ඉනව වෙන්නට පුළුවන් අපේ හැමෝටම. මම හිතන්නේ මේ සියලු දෙනාටම නැවතත් බුද්ධියෙන් හිතන්නට අවශ්‍ය කරන වටපිටාව තමයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ එලිපෙහෙලි කරලා දුන්නේ. නිසා මේ පිළිබඳ වඩාත් හොඳින් හිතන්නට කටයුතු කරන්නට කියලා අප මතක් කරනවා සහ බොහොම ආදරෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අපේ හැමෝටම මේ උඩුදුම්බර සිට HW.KS හේරත්මය අපට ලිපියක් තැපැල්පතක් එවනවා. සමහර තැන්වලදී නම කියන්න එපා කියලා සඳහන් කරද්දිත් නම කියවෙලා ඉවරයි. එය සමහර විට හොයාගන්නට බැරි සවුක තියෙන නිසාවෙන්. ඒ නිසා ඒ පිළිබඳව බොහොම කමාවන්නට කියලා මතක් කරනවා. අපේ හැමෝටම ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් පාරමී පුරා අවබෝධ කරත් ධර්මය එදා බෝධිමූලයේදී ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කිරීමට තරමක් පසුබට වූයේ කිනම් හේතුවක් නිසාදයි විමසන අතර මේ සහම්පති වැනි මහා බ්‍රහ්මයන් පෙර බුදුරයන් වහන්සේලාටත් දහම් දෙසීම සඳහා ආරාධනා කළ ඇදයි ගෞරවයෙන් විමසා සිටිමි කියලා පොදු ප්‍රශ්නයක් විමසන අපේ හැමෝටම අවසරයි. ඔව් චන්දන බුදුරජාණන් වහන්සේ පවා මේ සම්ප්‍රදාය විරෝධීෙක් නෙවෙයි. බුදුහාමුදුරුවොත් සම්ප්‍රදායට ගරු කළා. දැන් ඕන තැනක තියෙනවනේ කිසියම් සම්ප්‍රදායන් ගොඩනැගිච්ච සම්ප්‍රදායන් තියෙනවනේ. අන්නේ සම්ප්‍රදායන්ට ගරු කිරීම කරලා තියෙනවා. ඒවා ධම්ම නියාමතා හැටියට ධර්මයේ හඳුන්වනවා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර අති ගම්භීර ධර්මයක් සිය නුවණින්ම අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවන්ට තේරුණේ නැද්ද මේ බණ කිව්වහම තේරෙන පිරිසක් ඉන්නවා කියලා? එහෙමයි. කියලා කෙනෙක්ට තර්ක කරාම. ඒ කියන්නේ ඔය ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්නේ. ඇයි බුදුහාමුදුරුවෝ සාම්පතේ මහා බ්‍රහ්මයා ආරාධනා කරන කම්ම හිටියේ බණ කියන්නේ? එහෙමයි. දැන් සමහර තැන් තියෙනවා චන්දන අපිට යන්න ඕන වුණාට එන්නේ කියලා කියනකම් අපි යන්නේ නැහැ නේද? ඒක තමයි සම්ප්‍රදාය. ඒක අන්න ඒ වාගේ කවුරු හරි කෙනෙක් දැන් දැහත් අතක් මේ සූදානම් කරගෙන පිළිගන්න බලාගෙන ඉන්නවා. එහෙම පිළිගන්න බලාගෙන ඉඳෙද්දී අපි එයා දැහත් අත සූදානම් කරගන්න කලිනුත් යන්න හැදුවොත් මොකද වෙන්නේ? නේද? ඒක සම්ප්‍රදාය විරෝධ ඒක ගැළපෙන්නේ නැති දෙයක් වෙනවා. එතකොට සහම්පති මහා බ්‍රහ්මයා කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ සූදානම් වෙලා හිටපු කෙනෙක්, පින් පුරාගෙන ආපු කෙනෙක් මේ සුවිශේෂ අවස්ථාව උදා කරගන්න. මොකද මේ සුවිශේෂ අවස්ථාව බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූාට පස්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නට ආරාධනා කරන එක. නේද?
දැන් අපි වුණත් එහෙමනේ බණකට ගියාම කලින් අපි ආරාධනා දින පොතේ ලියාගෙන ඔක්කොම කරගෙනනේ චන්දනේ යන්නේ බණවලට ගියාම. හැබැයි ගිහිපු ගමන් ධර්මාසනේ වාඩි වෙච්ච ගමන්ම බණ මේ කියන්නේ නැහැනේ. මේ බණ අහන්න පිරිසත් වාඩි වෙලා ඉන්න බවක් දන්නවා. නේද? එහෙම වුණා කියලා අපි බණ කියන්නේ නැහැනේ. සම්ප්‍රදායක් තියෙනවා. මොකද්ද? පුරාණ චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්නවලා ආරාධනා කරනවා, පන්සලේ හාමුදුරු පිළිගැනීමේ කතාව කරනවා. නේද? ඒව කරලා උනාට පස්සේනේ අපි බණ කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. බොහොම මහා ගැඹුරින් හිතන්න තියෙන දෙයක් නෙවෙයි. එතකොට මේ සම්ප්‍රදායට ගරු කිරීම වශයෙන් බුදුහාමුදුරු හිටියම සාම්ප්‍රති මහා බ්‍රහ්මය ධර්මය දේශනා කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට උන්වහන්සේ කල්පනා කළා මේ ගැඹුරු ධර්මයක් තමයි. ඉතින් කාටද මම මේක දේශනා කරන්නේ? එහෙම දේශනා කරන්න කාටද කියලා හොයනකොට තේරුම් ගත්ත පස්වක තාපසයන් ඉන්නෝ ජීවතුන් අතර. ඒ අයට මම දේශනා කරනවා කියලා හිතලා ආරාධනාවත් පිළි අරගෙන තමයි පළවෙනි ධර්ම දේශනාව පැවැත්වීම සඳහා බරණැස ඉසිපතනාරාමයේ උන්වහන්සේ පාගමනින් වැඩම කළේ. ඒ නිසා ඒ වාගේ බුදුරජාණන් වහන්සේලාගේ චරිතය හා සම්බන්ධ සම්ප්‍රදායන් ගොඩනැගිලා තියෙනවා. බුදුහාඳුරුවෝ බලන ඒ අතීත සම්ප්‍රදායන්ට අනුව කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. එහෙම බලන ඒ සම්ප්‍රදාය ගරු කරලා තියෙනවා. ඒ අනුව අතීතයේ හිටපු හැම බුදු කෙනෙකුටම ওই විදිහට මහා බ්‍රහ්මයාගේ ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ආරාධනාව අනුව තමයි ධර්මදේශනා පවත්වන්නේ. ඉතින් ඒක ධර්ම නියාමයක් හැටියටත් ගන්නවා. ඒක සම්ප්‍රදායක් හැටියටත් ගන්නවා. ඉතින් හොඳ සම්ප්‍රදායන් හැමතැනම හොඳයි. එහෙමයි. හොඳයි අපි හැමතැනම අවසරයි. අප සූදානම් වෙනවා තව නැවතත් අපි හිතවතෙකුට අවස්ථාව ලබා දෙන්නට 2599 දුරකථන අංකයෙන් කතා කරන්නේ. ඇඹිලි පිටියේ සිට සිරියාවතී මහත්මිය බොහොම සිරියාවන්ත විදියට අපට මේ ඉරිදා දවසේ කතා කරන්න හැකියාව ලැබෙනවා. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. අල්බෝවන් සුබෝදෑසනක් වේවා. ඔව් ප්‍රශ්න යොමු කරන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. මට කියන ගැටලුව තමයි අපගේ ජීවිතවලට අපලුපද්ද ඇති වෙන අවස්ථාවලදී සමහර අය පුරුදු වෙලා ඉන්නවා දෙවියන්ට බාරහා වෙලා අපල තුරු කරගන්න. තවත් සමහර අය නිවසේ බුදුන් වහන්සේ ස්ථානයේම පඳුරු කාසි හොදලා තිබ්බ දෙවියන්ට බාර වෙනවා. තවත් අය බෝධි පූජා පවත්වා එම බෝධීන් වහන්සේගේ අතුවල කාසි කැට ගහලා දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ හාමුදුරුවනේ අපගේ පෙර අකුසල බලවත් වීම නිසා ඇතිවන මෙම අපලෝකද්‍රව නැති කර ගැනීම සඳහා නිවැරදි බෝධි පූජාමය පින්කම අප සිදු කරන්නේ කොහොමද? ඒ වගේම දෙවියන්ට බාර ප්‍රතිචාරයක් තියනවාද? ඒ පිළිබඳව අප ගැන අනුකම්පාවෙන් අපිට පහදා දෙන ලෙස ඉතාමත් ගෞරවනීයව ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා. හොඳයි තෙරුවන් සරණයි සිරියාවති මහත්මිය බොහොම ස්තුතියි. අපේ හැමෝටම කොහොමද අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්නේ? ඔව් දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමේදී කරුණු කිහිපයක් අපිට පොඩ්ඩක් විමසා ගන්න ඕන විස්තර කර ගන්න ඕන. එකක් තමයි අපල කාලය කියන එක. නේද? අපල කියන එකේ සරල අදහස ගත්තොත් අපි කරන හොඳ දේවල් ඵල දෙන්නේ නැති කාලය. හොඳ කර්ම විපාක දෙන්නේ නැති කාලය තමයි අපල කාලය කියලා කියන්නේ. ඒ කියන්නේ නරක දේවල් විපාක දෙන කාලය. ඒ කාලයේ අපල කාලේ සඵල කාලයක් බවට පත් කර ගන්න ඕනේ. ඒ සඵල කර ගැනීම සඳහා බෞද්ධයෙක් විදිහේ අනුගමනය කළ යුතු ක්‍රමවේදය තමයි පුළුවන් තරම් කුසලයට නැඹුරු වෙන්නේ. ඒ දැන් උදාහරණයකට ගත්තම ඔය අපල කියලා කියන්නේ ඔය කේන්දර බලනකොට නේ ගොඩක් වෙලාවට ඔය අපල මතුවෙලා එන්නේ. නේද? දැන් සමහර වෙලාවට අපල දන්නෙත් නැහැ. හැබැයි කේන්දරේ බලන්න ගියාම අපලයි කියලා තේරෙනවා. ඉතින් කෙසේ වෙතත් ඒ කාලෙදි කියන්නේ චන්දන බෝධි පූජා තියන්න, වලු කපුරු දාන දෙන්න, මැරෙන යන හරකෙක් නිදහස් කරන්න ඔය වගේ අපල තියෙනවා නේද? ඉතින් ලංකාවේ මිනිසුන්ට අපල තියෙනකන් මැරෙන යන හරකට හොඳයි. මොකද හරක් බේරෙනව ගොඩක් වෙලාවට නේද? එහෙම නැත්නම් ඔය මැරෙන යන හරක් ලේසියෙන් බේරෙන්නේ නැහැ. මේ කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන බේරන අය අඩුයි. ඉතින් කෙසේ වෙතත් චන්දන මේ අපල කාලෙට කරන්න කියන්නේ හොඳ දේවල් කරන්න කියන එක නේද? පින්දහම් කරන්න කියන එක. ඒක තමයි බෞද්ධ සම්ප්‍රදායත් ඇත්තටම. ඉතින් සාමාන්‍යයෙන් බුදුහාඳුරෝ ධර්මෙහි දේශනා කරලා තියෙනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්ස භය තජ්ජිතා කියලා. මේ බයෙන් තර්ජනයටපත් වෙච්ච, ත්‍රාසයටපත් වෙච්ච, භීතියටපත් වෙච්ච මිනිස්සු බොහෝ මේ ආරාම රුක්ඛ චේත්‍යානි ගස් ගල් පර්වත ඒවයි ඉන්න දෙවියන්ගේ සරණ සොයාගෙන යනවා. පිළිසරණක් වෙන්න කියලා යාඥා කරනවා. අර කිව්ව විදිහට කාසි ගැට ගහනවා. එක එක දේවල් තියෙනවා.
බය වුණාම ඊළඟට දැන් විභාගේ පාස් කරගන්න බැරි වෙයි කියන බය ඇති වුණාම මේ දවස්වල හරියටනේ ශිෂ්‍යත්ව විභාග වෙනුයි ඊළඟට උසස් පෙළ විභාග වෙනුයි හරියට යනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ චන්දන මේ දෙවියන් වහන්සේ තමයි ලංකාවේ විභාග කොමසාරිස් කියලා. කියන්නේ අපි හිතන විභාග අංකයත් සමහර විට දෙවියන්ට SMS කරන්න බලන්න නම් ඒකත් කරන්න පුළුවන්. කරනවා. ඔව් විභාග අංක ලියලා තියෙනවා. මම දැකලා තියෙනවා ওই බෝධින් වහන්සේගේ ඒවයි එල්ලලා කොඩිවල එල්ලලා තියෙනවා මේ බෝධින් වහන්සේ චෛත්‍ය ළඟ මෙයාට සෙත් පතන්න විභාගය හොඳට කරගන්න කියලා. ඔය ආදී වශයෙන් එක එක මනස්ගත තියෙනවා. ඊළඟට මම දැක්කා තන්තර බොහොම ලස්සන මේකක් මේ ලංකා මේ ජපානයේ ළමයි විභාගයට කලින් කියලා පින්තූරය දාලා හොඳ ළමයි හොඳ ගැඹුරු මේ අවධානයෙන් පොතක් කියවනවා විභාගයට කලින්. ඇමරිකාවේ ළමයි මේ විභාගේ ඔන්න මෙන්න තියලා හොඳට මේ පොත් කියවන පාඩම් කරන අධ්‍යයනය කරන. ලංකාවේ ළමයි සහ දෙමව්පියෝ කියලා පූජා වට්ටියකුත් තියාගෙන දේවාලේ ගාව ගිහලා යාඥා කරන ෆොටෝ එකක් ගන්නවා. ඉතින් මේ විභාගයක් කට උඩ දීලා කරන්නේ ඕන ඕවා. ඉතින් ඒක බෞද්ධ අපිට අදාළ ගැළපෙන දෙයක් නෙවෙයි. ඇත්තටම කියනවනම් ආශිර්වාද පිණිස බෝධි පූජාවක් තියලා හිතේ ශක්තිය ගොඩනගා ගැනීම අතිශයින්ම යෝග්‍යයි. ඒක වටිනවා. එහෙම කරන්න ඔබේ විශ්වාසයට අනුව තුනුරුවන් සරණ ගිහිපු කෙනෙක් විදිහට තුනුරුවන්ට පුදු පූජාවන් පවත්වලා ආශිර්වාදය ලබා ගන්න. හැබැයි ආශිර්වාදයේ ගන්නේ ඔබට සාර්ථකව ඒ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය මානසිකත්වය ගොඩනගන්න. ඒ ආශිර්වාදය ඔබට ලැබෙනවා නම් ඔබ හොඳට පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආශිර්වාදය හරියට ලැබෙන්නේ නැහැ. නේද? ඔබෙන් ඉටු වෙන්න ඕන කොටස ඔබ ඉෂ්ට කරගන්නේ නැතුව අනිත් අයගේ කොටසින් විතරක් විභාගේ පාස් කරගන්න බලාපොරොත්තු වෙනෝනේ. ඒක මිත්‍යාවක්. ඒ නිසා පුළුවන් තරම් හොඳට බෞද්ධ සම්ප්‍රදායට අනුව බෝධි පූජාවන් තියන්න. කොහොමද? පන්සලෙන් තමන් ගෙදරින් යනකොට මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා කලයකුත් අරගෙන ගිහිල්ලා පහන් පත්තු කරලා පන්සිල් සමාදන් කරලා අර පෑන් කලේ අතට අරගෙන මේ ප්‍රදක්ෂිනා කරන තමන්ගේ දකුණු අත ඒ පැත්තට බෝධින් වහන්සේ පැත්තට හිටිනසේ ඉඳලා ප්‍රදක්ෂිනා කළා වන්දලා පිරිත් සූත්‍රයක් කළා භාවනා කළා ඔබේ කටයුතු ඔබේ අදිෂ්ඨානය ඇති කරගන්න. අන්නේ ඒ ක්‍රමය අනුගමනය කරන්න. හැබැයි සම්පූර්ණයෙන්ම බෝධි පූජා කියලා කරන්නේ කොහොමද කියලා දෙන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් ඔබට අවශ්‍ය කරන ක්‍රමය ඔබ හොඳින් තේරුම්ගෙන කටයුතු කරන්න. හොඳයි. අවසරයි පෙහාමුදුරනේ මම හිතන්නේ අපිට ඉදිරි දිනකදී පුළුවන්කමක් ලැබෙන්නේ නිවැරදි බෝධි පූජාමය පින්කම පවත්වන්නේ කෙසේද කියන කාරණාව පහදන්නට. ඒ බලාපොරොත්තුව ඒ පොරොන්දුව පිට අද දවසේදී සමුගන්නට සූදානම් වන්නේ කාල වේලාව ප්‍රකාරව. එසේනම් අදත් අප කෙරෙහි මහත් අනුකම්පාව වැඩම කරන්නට යෙදෙන ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපද තලල්ලේ චන්දකිති ස්වාමීන් වහන්සේට ඔබ ඔය සව්වේ සිට මා මේ සව්වේ සිට පුණ්‍යානුමෝදනා කරමු. අවසරයි පෙහාමුදුරනේ. අපි නැවතත් ලබන සතියේදී මුණ ගැසීමේ බලාපොරොත්තුෙන් තමයි සමු දෙන්නේ. සමුගන්නේ එසේනම් යොමු වෙනවා අපේ හිතවතුන් වෙත මේ සව්වේ සිට.